නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ රාජෝත්තමයන්න් වහන්සේට මාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්නතුනි, ඔබ දන්නවා අපි මේ කාල පරාසය තුල කර්මය පිළිබඳව මාතෘකා කරගෙන සාකච්ඡා මාලාවක් පවත්වනවායි කියලා. ඉතින් මේ සාකච්ඡා මාලාවේ 3 වෙනි අධ්‍යයනයට තමයි අද මේ මුහුණ දෙමින් සිටින්නේ. මතකද ඔබට ගිය සාකච්ඡා වාරයේදී මම මතක් කරපු කාරණය දෙකක් තියෙනවා. පළවෙනි කාරණය, මේ සාකච්ඡාව ආශ්‍රය කරගෙන ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් අපට දැනුම් දෙන්න අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒක. ඊළඟට දෙවෙනි කාරණේ, මම ඔබට යෝජනාවක් කළා. මතකනේ USB එක ගැන? මතකයි? ඔව්. සමහරුන්ට මතක නැහැනේ. ඒක තමයි. මතකයි? මොකක්ද යෝජනාව? සියලුම හොඳ දේ, ඒ කියන්නේ අපි කරන යහපත් ක්‍රියාවන්, ඒ කියන්නේ දන් දුන්නේවා, සිල් ගත්තේවා, වන්දනා ගමන් ගියේවා, භාවනා කරපේවා, පන්සලට ඇවිල්ලා උදව් උපකාර කරපු දේවල්, මේ සියලුම යහපත් ක්‍රියාවන් අපි USB එකට දාලා සේව් කරලා ලාච්චුවේ දාලා තියාගන්න කිව්වනේ. ඊළඟට මොකද්ද කරන්න කිව්වේ? සියලුම නරක දේවල් කොහෙද ගබඩා කරගන්න කිව්වේ? ඔළුවේ. දැන් මං කියවනේ ඒක අනිත් පැත්ත හරවන්න කියලා. සියලුම නරක දේවල් ගබඩා කරන්න, සේව් කරන්න USB එකේ. ඒ කියන්නේ ඔබේ හිතේ තියෙන, ඔබ කරපු දේවල්, ඔබේ හිතට එන දේවල්, ඒ සියලුම දේවල් අර USB එකේ දාලා ලොක් කරන්න. නරක දේවල් එපා. ආයි ගන්න එපා. හොඳ දේවල් සටහන් කරගන්න. මතකයි. ආවර්ජනා කරන්න. නැවත මතක් කරගන්න. ඇයි එහෙම කියන්නේ කියලා මම පස්සේ ඔබට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊළඟට ඔබ දන්නවා අද මේක පටිගත කරන දවස ඉරිදා දෙවෙනිදා. අද වෙනකොට අපි විශාල අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දෙමින් සිටිනවා. මේ වෙන විට මොන අලුත් තීරණ අරගෙන තියනවාද කියලා අපිට දැනගන්න හම්බෙයි පස්සේ. ඉතින් මේ වේසනකාරී තත්ත්වයේ තුල ඔබට මම මතක් කළානේ ඔබේ අදහස් උදහස් අපිට එවන්න මේ සම්බන්ධව කියලා. සමහර අයත් කතා කළා, නොයෙකුත් දේවල් කතා කළා. මේක කතා කරනවා නම් හොඳයි, මේ මාතෘකාව තව ටිකක් විස්තර කරනවා නම් හොඳයි. ඔය අතරතුරේදී සමහර අයත් පොඩි යෝජනාවක් කළා. හාමුදුරන්ට පුළුවන් නම් ඔය කතා කරන අතරතුරේදී පෞල් ජීවිතය පිළිබඳවත් පොඩ්ඩක් සාකච්ඡා කරන්න. පෞල් ජීවිතය පිළිබඳව. මං ඇහුවයි නෑ ඉතින් දන්නේ නැද්ද හාමුදුරනේ පොඩි පොඩි කේස්නේ. ඒ පාවිච්චි කරපු වචනේමයි මම මේ කියන්නේ. පොඩි පොඩි කේස්. ඒ කියන්නේ පෞල් අවුල් වෙන්න යන්නේ. අපි ඒ පිළිබඳව මේ සාකච්ඡාව, ඒ කියන්නේ මගේ මූලික ඉලක්කය නැත්නම් මාතෘකාව කර්මය පිළිබඳව අපි කතා කරගෙන ඇවිල්ලා අවසාන භාගයේ මේ පැයේ අවසාන කාලය මා වෙන් කරන්නට බලාපොරොත්තු වෙනවා මේ පෞල් ජීවිතය පිළිබඳව ඔබත් එක්ක කතා කරන්නට. ඒ නිසා රැඳී සිටින්න. මොකද මේක වැදගත් වෙයි ඔබ හැම දිනාටම. පෞල් පිළිබඳව ස්වාමියා සහ භාර්යාව විතරක් නෙවෙයි, දුවදරුවන් අතරේ වුණත් මේ කාලය තුල පොඩි පොළ හැලි හැප්පීම්
ප්‍රශ්න, අවුල් සහගත දේවල්, මානස පීඩාකාරී තත්ත්වයට පත්වෙන දේවල් යෙදෙනවා කියන එක අපි හොඳ ආකාරව දන්න නිසා මේ හොඳට මේකට සම්බන්ධ වෙන්න මේක ඉගෙන ගන්න උත්සාහ කරන්න. හොඳයි. අද අපි එතනින් පටන්ගෙන මම මුලින්ම මේ කාරණා සම්බන්ධව දැන් ගිය සතියේ ඉස්සෙල්ලා සතියේ කියන්නේ දැන් මේ මීට සතියකට කලින් අපි කතා කරගෙන ආවා කර්මයේ පිළිබඳව. ඔබට මතකයිනේ. එතනදී මම මතක් කළා මේකේ විපාක දෙකක් තියෙනවා. එකක් මතකද මොකද්ද කිව්වේ? මම ලියාගත්තේ නැද්ද පොතේ? එන අරන් කොලයක් ලියාගන්න. කොටස් දෙකක් තියෙනවා කියලා කිව්වනේ. කර්ම විපාක දෙකක් තියෙනවා. එකක් ප්‍රතිසන්දි විපාක, අනිත් එක ප්‍රවෘත්ති විපාක. මේ මට මතක් වෙන වෙලාවල් වලට මම මේ පොඩි පොතක මම මේවා ලියා ගන්නවා. මොකද මේ සාකච්ඡාව දිගට පවත්වගෙන යන්න ඕන නිසා. ඉතින් මම මේ පොතත් අරගෙන ආවේ. එතකොට මට ලස්සනට මේ වැඩ කටයුතු ටික අද දවසේ පිළිවෙලකට එකම රාමුවක් තුල පවත්වගෙන යන්නට කරගෙන යන්නට පුළුවන්කමක් තියෙන නිසා. ඊළඟට සමහර අයත් මගෙන් අහුවා හාමුදුරනේ ඔය ඉස්සර දේශනේදී හාමුදුරුවෝ කිව්වනේ මේ ස්වාමි භාර්යා සම්බන්ධකම මේ අතීත සංසාරේ ඉඳලා එනවයි කියලා. කොහොමද ඒක වෙන්නේ? අපි ඒකත් සාකච්ඡා කරනවා. ඊළඟට සමහර අයත් ඇහුවා මේ දරුවෝ හාමුදුරුවෝ කිව්වනේ මේ දරුවොත් සමහර වෙලාවට අපි ඒ කියන්නේ අම්මා තාත්තා කරගත් අතීත සසර කරගත්ත කර්මවලට එකතු වෙලා තියෙනවායි කියලා. ඒ නිසානේ මේ දැන් ඇවිල්ලා තියෙන කියලා මං කියවනේ අර ජොයින්ට් account එකක් ගැන කියලා. ඒ වගේම අපි එකට එකතු වෙලා සිදු කරගත්ත collective කර්ම කියලා මං මතක් කළානේ. කොහොමද එහෙම වෙන්නේ? පොඩ්ඩක් ඒක තව ටිකක් විස්තර කළොත් අපිට හොඳයි කියලා. ඉතින් අද මගේ මේ සාකච්ඡාව තුළ මං බලාපොරොත්තු වෙනවා පින්නතුන්ට ඒ පිළිබඳව තවත් විග්‍රහයක් කරන්න. ඉස්සෙල්ලා අපි මෙහෙම යමු. අපි මෙහෙම කතා කරමු. මේ මගේ බොහොම ප්‍රියතම ක්‍රමයනේ මේක. දැන් ඉස්සෙල්ලා මම කිව්වානේ ඔබට කර්ම මං ආපහු එතෙන්ට යන්නේ කර්ම දෙකයි ප්‍රතිසන්දි ප්‍රවෘත්ති. හරි? ප්‍රවෘත්ති මේ කර්ම කිව්වට මේවා විපාක කිව්වනේ. එතකොට ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක. දැන් ප්‍රතිසන්දියත් මම කිව්වනේ මම බෙදුවානේ. ඒක ඔබට මතකයිනේ. සුගති ප්‍රතිසන්දි අනිත් එක දුගති ප්‍රතිසන්දි. සුගති කියලා කියන්නේ හතක් තියෙනවා. අපි ඒකට කියනවා සප්තකාම ස්වර්ගය කියලා. මම ඔබව දැනුවත් කළා ඒ පිළිබඳව. දැන් මම ආපහු ඒවට එතෙන්ට යන්න බලාපොරොත්තුවක් නැහැ. මම කිව්වනේ කොලයක් අරගන්න නැත්නම් පොතක් ගන්න මේවා ලියාගන්නයි කියලා. මේ ලියලා තියාගන්න. එතකොට ඔබට දැන් ඒ පොත අද අතේ තිබුණා නම් දැන් බලන්න කොච්චර වටිනවද කියලා. හරි? එතකොට සුගති 7යි. ඊළඟට දුගති 4 අපාය. හරිනේ 4යි. මොනවද කියලා මම විග්‍රහ කරන්නේ මොකද මට කාලේ හරියට වටිනවා. හරි එතකොට ප්‍රවෘත්ති විපාක. දැන් සුගති උපන්නත් ප්‍රවෘත්ති විපාක එනවා. දුගති උපන්නත් ප්‍රවෘත්ති විපාක එනවා. එතකොට උපන්නට පස්සේ අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන හොඳ නරක. එතකොට සුගති භවයක සප්තකාම ස්වර්ගයේ ඉපදිලත් හොඳ ප්‍රවෘත්ති විපාක ලැබෙන්න පුළුවන්. සමහර වෙලාවට සප්තකාම ස්වර්ගයේ ඉපදුනත් නරක ප්‍රවෘත්ති විපාක ලැබෙන්න පුළුවන්. පැහැදිලිනේ? එතකොට දුගතියේ ඉපදුනත් නරක විපාක ලැබෙන්න පුළුවන්. දුගතියේ ඉපදුනා සමහර වෙලාවට හොඳ විපාක ලැබෙන්න පුළුවන්. කොහොමද එහෙම වෙන්නේ කියලා ඔබ කල්පනා කරයි. හරි. එතකොට දැන් බලන්න සුගතියේ දැන් අපි දන්නවනේ මිනිස්සෙක් කියලා ඉපන්නා. එහෙම නැත්නම් දිව්‍ය ලෝක උපන්න දිව්‍ය ලෝකේ පැත්තකින් තියන්නකො. එතකොට මේ 7 අපි මහා එකල්ලා එකක් ගාමුකෝ මනුෂ්‍ය ලෝකේ. මොකද දිව්‍ය ලෝක 6 අපිට පේන්නේ නැහනේ. දිව්‍ය ලෝක හරි. එතකොට මේ අපිට නොපෙනෙන දේ ගැන අපි පැත්තකින් තියමු. මේ පෙනෙන ලෝකේ මනුෂ්‍ය ලෝකේ ගැන හිතන්නකො. එතකොට මිනිස්සෙක් කියලා ඉපදින එක හොඳයි කියලා මම එදා කිව්වනේ. මතකයිනේ? ඔව්. මිනිස්සෙක් කියලා ඉපදුනා හොඳ ප්‍රතිසන්දියක් මොකක් හරි සංසාරේ කරගත්ත හොඳ කර්මයක විපාකයක්.
එතනට මං එනවා ජනක ඒවා මේවා දිකට තියෙනවා නේ දැන් මේක ජනක කර්මය කියලා. ජනක මං එදත් ඕක මතක් කළා. මේ තව තියෙනවා මේවා. ජනක කර්ම උපස්තම්භක උපපීඩක උපඝාතක කියලා ඒවා මං පස්සේ විස්තර කරනවා. මොකද මේක දිග මේ කතා කරන්න ඕන දිග මාතෘකාවක්. සුගතියේ ඉපදිලා ප්‍රවෘත්තිය නරක වෙන්න පුළුවන්. දුගතිය ඉපදුනා නරක ප්‍රතිසන්දියක් ප්‍රවෘත්තිය හොඳ වෙන්න පුළුවන්. දැන් නිදර්ශනයක් හැටියට මං කිව්වා සමහර සතා සිව්පාව මෙහෙටන් ඉපදිච්ච සමහර සතා සිව්පාව කොච්චර සැප විඳිනා ඔබට පොඩි නිදර්ශනයක් මං කියන්නම්. දැන් නිකන් හිතන්න ඔබ දැකලා තියෙනවා මාලිගාවේ ධාතු කරුණු වඩම්මපු ඇතා. මතකයිනේ? ඒ හස්ති රාජයා. රාජා කියලානේ කියන්නේ රාජා ඇතා. දැන් ඒ සතා සමහර වෙලාවට ඔබ දැකලා නැතුව ඇති මම මගේ දැසින් දැක්කා. එක සිද්ධියක්. මොකද්ද? අවසාන පෙරහැර බලන්න මට අවස්ථාවක් ලැබුණා පත්තිරුප්පුවේ ඉඳලා. දලදා මාලිගාව පත්තිරුප්පුවේ ඉඳලා. මොකද මට ඕනකම දෙන්නේ පෙරහැර ආරම්භ වෙන හැටි බලන්න පත්තිරුප්පුවේ ඉඳගෙන. මට අවස්ථාවක් ලැබුණා මං ගිහලා පත්තිරුප්පුවේ ඉඳගෙන මේ පෙරහැර බැලුවා. අර හස්ති රාජයා. කවුද මේ රාජා? තිරිසනෙක්. හරි? නමුත් ඒ තිරිසනා කොච්චර භාග්‍යවන්තද කියලා හිතන්න බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තමන්ගේ පිට මත තැම්පත් කරගෙන මහා පෙරහැරෙන් මහා පෙරහැර. මේ පෙරහැරේ තේජාන්විතව ගමන් කරන්න. එතකොට මොකක් හරි පොඩි අකුසල කර්මයකින් ඒ කියන්නේ අවසාන මොහොතේ චුතිසිතේ මොකක් හරි පොඩි අකුසල කර්මයකින් වෙනස් වෙලා මහා තේජාන්විත සතෙක් කියලා ඉපදුනත් තිරිසනෙක් දුගතිය ප්‍රවෘත්ති විපාකේ බලන්න කොහොමද කියලා. කොයිතරම් සැපෙන් හිටියද. මම මේ කියන්න හදන්නේ මේකයි. අර ධාතු කරඬුව පිට උඩ තැම්පත් කරලා ඒ හස්ති රාජ්‍ය අර වාහල් කඩෙන් එළියට වාහල් කඩේ දැකලා තියෙනවනේ ලොකු වාහල් කඩේ එකේ තියෙන පඩිපෙළ කීපයක් පහළට බයින්න. මේකට දානවනේ පාවඩයක්. ඒ වාහල් කඩේ ඉඳලා පාවඩයක් දාන මේ පාවඩේ මත තමයි මේ හස්ති රාජ්‍ය සදාතු කරඬුව වඩම්මවන්නේ. දැන් ඔබ දැක්කද මන් දන්නේ සමහර වෙලාවට ඕක මන් දැක්ක රූපවාහිනියේ පෙන්නනවා ඒ අවස්ථාව හරි ලස්සනට. මේ හස්ති රාජයා ඒ පඩිපෙළට අඩිය තියන්න කලින් තමන්ගේ හොඬ වැලෙන් හොඳට පාවඩේ මෙහෙම නවා ගන්නවා. ඒ කියන්නේ දැන් පාවඩේ පඩියේ මෙහෙම එළුවට මෙහෙම තියෙන දිගට පඩියේ පේන්නේ නැහැ යාට. නමුත් එයා දන්නවා මෙතන පඩියක් තියෙනවා කියලා. ඒතකොට මොකද අර පාවඩේ නවා ගන්නවා පඩියට ඇතුල් වෙන්න. මට පුදුම හිතුණා අතන බලාගෙන ඉච්ච මේ හස්ති රාජ්‍ය මේ තිරිසන් සතේ. ඉතින් බලන්නේ සතා මරණයටපත් වුණා. අදත් ඒ සතාගේ ශරීර කූඩුව තියෙනවනේ කාටවත් දැක බලා ගන්න. ජාතික වස්තුවක්. එතකොට ඔබ නිකන් හිතන්න. දුගතිය ඉපදිලා හස්තියෙක් හැටියට මොනතරම් ප්‍රවෘත්ති විපාක ලැබුවද කියලා බලන්න. මොනතරම් ප්‍රවෘත්ති විපාකයක්. එතකොට මම මේ ඔබට මේකෙන් අදහස් කරන්නේ අපි හොඳ දේ අතීත සංසාරේ කරලා තියෙනවා නම් ඒවා මෙතනදි වෙන්නත් පුළුවන් ඒවා ලැබෙනවා. ඒ ලැබෙන ඒකයි මම ප්‍රවෘත්ති විපාක හොඳ වෙන්නත් පුළුවන් ප්‍රවෘත්ති විපාක නරක වෙන්නත් පුළුවන් කියලා මම කිව්වේ. හොඳයි. දැන් ওই ටික මතක තියාගන්න. හැබැයි මේකෙන් අදහස් කරන්නේ තිරිසනෙක් කියලා උපදින එක හොඳයි කියන එක නෙමෙයි. ඔබ වරදව තේරුම් ගන්න එපා. මම මේ ප්‍රවෘත්ති විපාකය ගැන කතා කරන්න ගිහිල්ලයි ඔබට මේ ටික සිහිපත් කළේ. ඊළඟට දැන් සමහරව ඇත්තෝ ඔය ගියේ ඉස්සලා ධර්මදේශනා සාකච්ඡාවට සවන් දීලා මම එතනදී කිව්වා මේ කර්ම ආපහු මම ඒක ලියනවා. කර්ම අපි කියනවානේ කොටස් දෙකකට බෙදනවා කියලා. පින් පව්. හරි? එතනදී මම පාවිච්චි කළා කුසල් මම කියවනේ අකුරු ගැන හිතන්න එපා මේ වචනේ ගැන විතරක් හිතන්න කියලා. හරි? කුසල් අකුසල්. හරි? අකුසල්. දැන් මට පොඩි යෝජනාවක් ආවා. හාමුදුරනේ මේ පින් සහ කුසල් දෙක පොඩ්ඩක් විග්‍රහ කරලා දෙනවද? මොකද මේක පොඩි පටලැවිලි සහගත තත්වයක් තියෙනවා කියලා. ඒක බොහොම හොඳයි. දැන් මම මේක පොඩ්ඩක් ඔබට විග්‍රහ කරන්න. එතකොට අපි කර්ම දැන් පැහැදිලි
මං එදා මේක කිව්වා කර්ම කියලා කිව්වට කිරීම කියලා. හරි? කිරීම. හරි? දැනුත් මම මේ කිරීමක්. නේ? ඒ කියන්නේ දැනුත් මම මේ කර්මයක් රැස් කරගන්නවා. මේ කර්මය හොඳ කර්මයක්ද නරක කර්මයක්ද කියලා ඔබට තීරණය කරන්න බෑ. ඒකත් හොඳට මතක තියාගන්න. ක්‍රියාවක් සිදු වූ පමණකින්ම ක්‍රියාවක් සිදු වූ පමණකින්ම ඒ කුසල කර්මයක්ද එහෙම නැත්නම් පිනක්ද ඒ අකුසල කර්මයක්ද කියන එකයි ඔබට තීරණය කළ නොහැක. ඒ කියන්නේ බලාගෙන ඉන්න ඔබට. ඇයි? ඔබට පෙනෙන්නේ යම්කිසි රූප රාමු ටිකක් පමණි. නමුත් ඒ ක්‍රියාව කියන්නේ කර්මය සිදු කරන පුද්ගලයාගේ සිටිවිල්ල චේතනාව කෙබඳුදැයි ඔබට නොපෙනෙන බැවිනි. පැහැදිලි? චුට්ටක් ව්‍යාකූලයි. හරි. මෙහෙම ගන්න. දානයක් දෙනවා. දාන. ඔබ කොච්චර දන් දීලා තියෙනවද? විශාල ප්‍රමාණයක්. ඇත්ත. ඔබ කොච්චර සිල් රැකලා තියෙනවද? අවුරුදු ගානක්. හරි. එන්නම් මම හිමීට එතෙන්ට දානයක් දෙනවා. එතකොට අපි ඒකට කියනවා පිනක් කියලා. හරි? එතකොට දැන් මම මේ පින සහ කුසලයක් විග්‍රහ කරන්න ඕනනේ. ඒක ඉස්සෙල්ලා තේරුම අරගෙන. මේ පින මොකද්ද පිනෙන්? පිනෙන් කරන්නේ හොඳ භවයක් අපට ලබා දෙනවා. හරි? එහෙම නැත්නම් ඒ උපන්න හොඳ භවයේ හොඳ විපාක අපට ලබා දෙනවා. හරි? ඒ භවයේ කොහොම වුණත් දෙන්නානේ. මං කියවනේ සුගති භවයේ වෙන්න පුළුවන්, දුගති භවයේ වෙන්න පුළුවන් කියලා. හරි? ඒ මොන භවයක උත්පත්ති ලැබුවත් අපි පින් කළා තියෙනවා නම් අපට හොඳ විපාක ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි හොඳ භවයකට අපිව තල්ලු කරන්න පිනත් උදව් වෙනවා. පැහැදිලි? ඔන්න බුදුහාමුදුරුවෝ දේශනා කරන එක්තරා තැන පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පානිනං. පානිනං කියලා කියන්නේ සත්වයාට පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පරලොව හිතසුව පිණිස පවතින්නේ මොනවද? පුඤ්ඤානි. පින්. හරි? ඒක තමයි අපට පින් කරන්න කියලා කිව්වේ හොඳ දේ කරන්න. හේතුවයි. ඔබ මම මේ සංසාර ගමන අපි මෙතනින් නැවැත්තුවේ නෑනේ. මම නම් නවත්තලා නෑ. මම දන්නේ ඔබ ගැන. මම ඔබ ගැන තක්සේරු කරන එක වැරදි. ඒ වචනේ මම ඉල්ලස් කරගන්න. මම මේ සසර ගමන තාම නවත්තලා නෑ. තව උපදිනවා කියන එක මම දන්නවා. එතකොට නැවත නූපදින්න නම් අරියත් භාවයටපත් වෙන්න ඕන. සියලු කෙලෙස් නැති කරලා දාන්න ඕනේ. ඒකනේ අපි නිවනයි කියලා කියන්නේ. එතකොට යම් භවයක අපි මේ සියලු ක්ලේශයන් ප්‍රහාණය කළ අරියත් භාවයටපත් වුණා නම් අන්න එදාට නැවත උපදින්නේ නැහැ. ඉන් පස්සේ. එතකන් අපි නැවත උපදිනවා. එතකොට මේ උපදින හැම භවයක්ම සුවපත් කර ගැනීමේ වගකීම කාටද තියෙන්නේ? මට, ඔබට. තේන්නානේ? අන්නේ භවයේ සුවපත් කර ගැනීමට තමයි, ඒ කියන්නේ උපදින කුමන භවයක් හෝ වේවා, ඒ උපදින භවයේ සුවපත් කර ගැනීමට අවශ්‍ය කරන දේ තමයි මොනවද? පින. ඒ නිසා තමයි අපි දන් දෙන්නේ. ඒ නිසා තමයි අපි සිල් රකින්නේ. ඒ නිසා තමයි අපි පන්සල් යන්නේ, බුදුන් වඳින්නේ, අනුන්ට උදව් උපකාර කරන්නේ, වැඩිහිටියන් සලකන්නේ, ගිලාන උපස්ථානය කරන්නේ. මේවා කරන්නේ මේ භවයේ සුවපත් කර ගැනීමට හොඳ භවයකට. පැහැදිලි? හොඳයි. එතකොට මේ භවයේ සුවපත් කර ගැනීම සඳහා පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොಂತಿ. අපි ඊළඟ භවයට ගෙනියන්න යමක් රැස් කරගන්න. ඒ රැස් කර ගැනීමට අපි මොනවද කරන්නේ? මෙන්න දන් දෙනවා. හරිනේ? දෙනවා. එතකොට දැන් මේ දෙන එක බලන්න. ඔක කොච්චර පින්නතුන් දීලා තියෙනවද කියලා.
දැන් මොකද්ද මේ දාන කියලා කියන්නේ? පරිත්‍යාගය. දීම. බෞද්ධයනුත් දෙනවා. කතෝලික ඇත්තොත් දෙනවා. ඉස්ලාම් ඇත්තොත් දෙනවා. හින්දු භක්තිකයොත් දෙනවා. තවත් ආගම් නැති ඇත්තොත් මේක කරනවා, දෙනවා, අනුන්ට උදව් කරනවා. ඒතර මේක බෞද්ධ බෞද්ධ කියලා ભેදයක් නැහැ. හැබැයි බෞද්ධ අපේ මේ දෙන දීමනාවේ විශේෂයක් තියෙන්න ඕනේ. මොකද්ද විශේෂත්වය? යමක් බලාපොරොත්තු රහිතව, without expecting anything, යමක් බලාපොරොත්තු රහිතව අපි මේක කරන්න ඕනේ. අන්න ඒක තමයි දාන. ඇයි? මොකටද බලාපොරොත්තු වෙන්නේ? මම විශ්වාස කරනවා නම් කර්ම සහ කර්මඵලය, ඒ කියන්නේ හොඳ දේ කළොත් හොඳ, නරක දේ කළොත් නරක. මං විශ්වාස කරනවා නම් බෞද්ධයෙක් හැටියට මට යමක් බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. මම දාන ටිකක් දුන්නා, හෙට මට ස්විප් එකක් ලැබේවා. මම දාන ටිකක් දුන්නා, හෙට ආම්දුරෝ මාව ගැන ලොකු වර්ණාවක් කරાવી. මම පන්සලට පරිත්‍යාගයක් කළා, ලොකු බෝඩ් එකක් දායි ආම්දුරෝ නම ගහලා. නෑ, බලාපොරොත්තු වෙන්න එපා. බලාපොරොත්තුවක් ඇතුව ඒ දේ කළා නම් ඒක දාන නෙවෙයි. ඒක ගනුදෙනුවක්. ඒක ගනුදෙනුවක්. හොඳයි. ඊළඟට මේ දානමය ක්‍රියාව නිසියාකාරව සිද්ධ වෙන්න නම්, හරියට සිද්ධ වෙන්න නම් කරුණු කීපයක් තියෙන්න ඕන. ඔබේ හිත සන්තෝෂයෙන් තියෙන්න ඕන. සෝමන සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. කුසලස්ස උපසම්පදා. මේක නිර්වාණගාමි. ඔන්න මතක තියාගන්න. මං කියවනේ අකුරු ගැන වැඩි හිතන්න එපා, වචනේ ගැන පොඩ්ඩක් හිතන්නයි කියලා. නිර්වාණගාමි. එතකොට මේකක් භවගාමි, තව එකක් තියෙනවා නිර්වාණගාමි. හැබැයි අපි පින් කරන්නත් ඕනේ. එතකොට ඔබ කල්පනා කරයි, එහෙනම් මේක භවගාමි නම් මොකටද අපි පින් කරන්නේ? අර නිර්වාණගාමි දෙයම කරපුවාම හරිනේ. හරි. මං කියවනේ ඔබට මම නිවන් අවබෝධ කළා නෑ. සෝවාන් මාර්ගඵලයේවත් අවබෝධ කරගෙන තිබුණා නම් මට මං ගැන, මම මේ ඔබ ගැන නෙවෙයි කියන්නේ, මට මං ගැන සහතිකයක් තියෙනවා. මොකද්ද? නතේ භවං අට්ඨමං ආදියන්ති. භව 8ක් අන්තිමේ. උපරිමේ භව 8යි. එතනින් මම මේ සංසාරික ගම නිවර කරනවායි කියලා. තේරුණානේ? එතකොට මේ උපදින හැම භවයක්ම සුවපත් කර ගැනීමේ වගකීම කාට තියෙන්නේ? මට. තේරුණානේ? මට තියෙන. ඒ නිසා මගේ වගකීමක් තියෙනවා මොනවා කරන්නද? පින් කරන්න. ඇයි? මේ භවයේ සුවපත් භවයේ උත්පත්ති ලැබෙයි, ඒ භවයේ සුවපත් කර ගැනීමට. මිනිස්සෙක් වුණාම කන්න බොන්න ටිකක් උත්සාහ විතරක් නෙවෙයිනේ. කර්ම ශක්තියක් තියෙන්න ඕනනේ. තේරෙනවද? මේ මිනිස් ජීවිතයේ දෝලණය වෙන්නේ කරුණු දෙකක් උඩ. ඒක හරියට අර පීලි දෙකක් උඩ දුවන දුම්රිය වගේ. එකක් කර්මේ, අනිත් එක උත්සාහය. මේ දෙකම සමසමව යන්න ඕනේ. කර්මේ නැතුවත් බෑ. උත්සාහය නැතුවත් බෑ. උත්සාහය විතරක් තිබුණත් බෑ. මේක තියෙන්න ඕනේ. මේ දෙකම තියෙන්න ඕනේ. එතකොට තමයි මේක තල්ලු වෙන්නේ ඉස්සරහට. හරි? මොකද්ද කිව්වේ? කර්මය සහ උත්සාහය. තේරුණානේ? ඔව්. එතකොට නිර්වාණගාමි මේ හොඳ භවයක උත්පත්තිය ලැබුවේ නැත්නම් ඊළඟ සැරේ අපි ප්‍රත්‍යඥයෙක් හැටියට ඔබ හිතන්න. අපි දුගතියට වැටුනොත් එහෙම බැරි වෙලාවත් කුසල් කළා තියෙන්න පුළුවන්. පස්සේ මම ඒක විග්‍රහ කරනවා. කුසල් පින් කළා තියෙන්න පුළුවන්. අවසාන මොහොතේ චුතිසිත නරක් වුණොත් වැටෙනවානේ අපි දුගතියට. හරි. දුගතියට. හරි? අන්න මන් දන්නවා ඔබට ප්‍රශ්නයක් තියෙනනේ. මොකද්ද? හරි. ඔය එක තමයි ප්‍රශ්නේ. එතකොට ඔබ මගෙන් අහන්නේ එහෙනම් හාමුදුරුවනේ අපි පින් කරලා තියෙනවා. කොච්චර දන් දෙනවද? කොච්චර සිල් ගන්නවද?
අර අතෙන්ට යනවා අර බණ අහනවා මේ බණ අහනවා බණ සාක්කුවේ තියෙනවා ඉයර්ෆෝන් ගහගෙන බණ අහනවා භාවනා පන්ති වලට යනවා අතෙන්ට යනවා මෙතෙන්ට යනවා සුමාන ගණන් භාවනා කරනවා අපි මේ ඔක්කොම කරලා තිබුණත් යටත් පිරිසෙන් සෝවාන් මාර්ගඵලයත් අවබෝධ කරගෙන නැතුව අර අවසාන සිටිවිල්ල නරක් වුණොත් අනේ දෙයියනේ බැරි වෙලාවත් දුගතියට වැටෙනවා නම් අහවල් දෙයකට දොයි පින් කරන්න ඊට වැඩි හොඳයි නොකර හිටපුවා. මොකද මේක නම් අවසාන භවයේදී අවසාන සිටිවිල්ල නරක වීම නිසා මේක සිද්ධ වෙනවා නම් මොකටද අපි මේක කරන්නේ ඊට වැඩි හොඳයි මුදල් නාස්ති කරන්නේ නැතුව ওই කාලේ අර බණ පන්ති වලටයි භාවනා පන්ති වලටයි අරවටයි මේවටයි මිඩංගු කරන්නේ නැතුව නිකන් ගෙදරිටම හොඳයි ඒක. තේරෙන්නේ ඔබ සතුයි. හැබැයි මම අපේ මාතෘකාව තියෙනවානේ හිතන්නට යමක් යටින් අපේ මල්ලි ලියලා තියෙනවා මදය කරගත්තු දෙයක් කියලා. අන්තිමට ඔබට හිතෙයි මදය කරගත්තු දෙයක්. ඇයි? පින් කරලත් අවසාන වෙලාවේදී හිත නරක් වුණොත් දුගතියට වැටෙනවා නම් මදය කරගත්තු දෙයක්. ඒකත් මම ඔබට මතක් කරන්නම් මේ වෙලාවේදී. මොකද ඔය අපිට තියෙන ප්‍රශ්න අපේ අම්මලා අහන ප්‍රශ්න අපේ පියවරු අහන ප්‍රශ්න ඔයද අපේ හාමුදුරුවෝ ඔළුවට දාලා තියෙන ප්‍රශ්න ඇත්ත. කතන්දරය ඇත්ත. චුති පටිසන්ධි චුතිසිත අනුව තමයි ප්‍රතිසන්ධිය සිද්ධ වෙන්නේ. එතකොට බලන්නකෝ දැන් අවසාන මොහොතේදී පහළ වෙන සිත චුතිසිතනේ. දැන් මේ සිත සිටිවිලි දෙකක්නේ අපිට එන්න ඕන දෙකක්ම ඉන්නේ නෑ දෙකෙන් එකයිනේ. එකක් හොඳ සිතක් එකක් නරක සිතක්. හරිනේ? හොඳ සිතක් නරක සිතක්. එතකොට දැන් මේ හොඳ සිත මොකද්ද හොඳ සිත කියලා කියන්නේ? අපිට දැන් අපි නරක සිත ගමුකෝ. නරක සිත ලෝභ වෙන්න පුළුවන් ද්වේෂ ඔය දෙකටනේ ඔක්කොම ඇතුළත් වෙන්නේ. මොකද්ද? ලෝභ අනිත් එක ද්වේෂ. හරිනේ? ලෝභ මේක තමයි තණ්හා ආසා ඕවා මේ ඔක්කොම යන්නේ. ඒක තරහා. හරි? තරහා. දැන් මේ සිද්දකින් එකක් අපිට අන්තිම මොහොතේදී ඇති වෙන්නේ. ළමයි ගැන, වස්තුව ගැන, දීපල ගැන, කාර් එක ගැන, ඉඩම කඩම ගැන, ගේ දොර ගැන මොනවා හරි ලෝභ සිතක්. හරි? ද්වේෂය. අනේ මුම් මට මැරෙන්නවත් දෙන්නේ නැහනේ. අරක එන අඬනවා, වැළපෙනවා, අරක ඉල්ලනවා, මේක ඉල්ලනවා, ඇඟේ කටු ගහනවා මොන කරදරයක්ද කියලා ද්වේෂ සිතක්. මේ දෙකෙන් එකක්. එතකොට මේ සිත් දෙකම හොඳද නරකද? නරකයි. අපි ඉගෙන ගත්තනේ. දහම් පාසල් යන පුංචි කාලේ ඉඳන්ම අපිට ඉගෙනුවා. අපේ අම්මලා තාත්තලා අපිට ඉගෙනුවා. හාමුදුරුවෝ අපිට බණට ඉගෙනුවා. අපි ධර්ම සාකච්ඡාවේදී ඉගෙන ගත්තා. ලෝභය හොඳ නැහැ, ද්වේෂය හොඳ නැහැ. එතකොට හොඳ නැහැ කියලා පුංචි කාලෙදිම ඉගෙන ගත්තා නම් අපි මේක පුරුදු කරන්න එපා ජීවිතේට. මොකද ප්‍රැක්ටිස් කරන්න. මේක අපි පුරුදු කළේ නැත්තම් තේරෙනවනේ මේක අපි පුරුදු කළේ නැත්තම් අපිට මොකද භාවිත මනසක් නැහැ. එතකොට මරණාසන්න වෙලාවේදී ලෝභයක් ආවා හිතට. අපි පුරුදු කළා නැහැ ඒක හොඳ නැහැ ඒක අයින් කරන්න කියලා. එතකොට මේ ලෝභ සිතේ මම ඉන්නවා මරණයටපත් වෙලා දුගතියට වැටෙනවා. කාගේද වැරද්ද? මගේ නෙවෙයි. ඔබේ වැරද්ද. ඇයි? ඒක ඔබ තේරුම් ගත්තේ නැහැ මේක නරක හිතක් මේක මම අයින් කරන්න ඕනේ. ද්වේෂේ නරක හිතක් මේක මම අයින් කරන්න ඕනේ. ඔන්න. දැන් පැහැදිලිනේ මදය කරගත්තු දෙයක් කියලා. හරි. ඔය ටික කොහොම මතක තියාගන්න ඊළඟට. නිර්වාණගාමී කුසල්. බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ මේ අපව භවයට තල්ලු කරන්න නෙවෙයි. අතෙන්ට නිවනට. මේ භවයට තල්ලු කරන්න ඕන තරම් වැඩපිළිවෙළවල් තියෙනවා. වැඩපිළිවෙල නැතිබුණේ නිර්වාණයට යොමු කරන්න. එතකොට බුදු කෙනෙක්ගේ මුඛ්‍ය පරමාර්ථය මොකද්ද? මේ සත්‍යය සසරින් ගලවන එක. ඒ නිසා තමයි සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා. ඒකයි නිර්වාණගාමී. හරි? එතකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නිර්වාණගාමී කුසල්. ආර්ය අෂ්ටාංගික මාර්ගය කුසල්. නිර්වාණගාමී. භවයේ නෙවෙයි නිවන් අවබෝධයට. එතකොට අපි
අපි විසින් භවගාමී සඳහා පින්කම් කරන අතරතුරේදී ඇයි අපි දන්නේ නැහැ අපිට සෝවාන් මාර්ගඵලයේවත් අවබෝධ කරගන්න බැරි වුණොත් අපි මේ දිග සසර යනවා. ඒ යන භවයේ සුවපත් කරගන්න ඕනේ. ඒ අතරතුරේදී කුසල් නිර්වාණගාමී ප්‍රතිපදා මාර්ගයේ පුරුදු කරන්න වඩන්න. භාවිත මනස ඊළඟ භවයටවත් මේක උපකාර වෙනවා. පැහැදිලි? පින කුසලේ. තවක තවත් ඔබට අවස්ථාව තියෙනවා. පාන්දුරු කෙනෙක් හම්බෙච්ච වෙලාවක ওই ධර්ම සාකච්ඡාවකදී ඕක මාතෘකාවට ගන්න. ඊළඟට මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ පින්නතුන්ට. අපි පින් කරනවා පින් පව් ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤ උභයත්ත නන්දති නන්දති සතුට වෙනවා නන්දති සතුට වෙනවා පව් ඉද තප්පති පෙච්ච තප්පති පාපකාරී උභයත් තප්පති හරි ඉද තප්පති මෙලෝ තැවෙනවා පෙච්ච තප්පති පරලෝ තැවෙනවා කවුද පාපකාරී පව් කරන ලද පුද්ගලයා හරි හොඳයි මෙතනදී මං දැන් පැය භාගයක් ගිහිල්ලා මගේ අවසාන කාර්තුවට මම මේ එන්න හදන්නේ මොකද ඒකත් වටිනවා මට අර පෞල් ජීවිතය ගැන කතා කරන්න තියෙනවා මම ඒක ඉක්මනට මං ඉවර කරන්න මං තව පොඩි කාරණයක් විතරක් මම මතක් කරන්න මේ කාලේ මං කියවනේ අපි හැමෝටම එච්චර සතුට සම්පන්න කාලයක් නෙවෙයි කියලා අපිට ප්‍රශ්න තියෙන කාලයක්. මේ ප්‍රශ්න තියෙන කාලෙදී අපි බොහෝම පරිස්සම් වෙන්න ඕනේ. එක එක කටකතා ප්‍රචාරය වෙන්න පුළුවන්. අපේ කට ප්‍රේසම් කරගන්න. ඇයි හුඟක් වෙලාවට අපි ගෙදර ඉන්නේ. කරන්න වැඩක් නැති වුනහම අපි කටකතා පතුරවනවා. ඒ විතරක් නෙවෙයිනේ. අපි විවේචනය කරනවා. මම මේක කියන්නේ ඇයි දන්නවද? මේ එක ඒවා. දැන් මේ අපි පන්සල වහලා තියෙනවනේ මේ දවස්වල. මේ පන්සල වහලා තියෙන්නේ අපේ කැමැත්තට නෙවෙයි. රජයෙන් කියලා තියෙන නීති රීති වලට අවනතව. මේ පන්සල වහලා තියෙන එකටත් සමහරු කටකතා පතුරවනවා. හාමුදුරන්ට කොරෝනා පන්සල වහලා. පන්සලට ආපු කෙනෙකුට කොරෝනා පන්සල වහලා. මට කතා කරලා අහනවා හාමුදුරනේ ප්‍රශ්නයක්ද? මම මොකද්ද ප්‍රශ්නේ? කොරෝනා ප්‍රශ්නය? මම කවුද කිව්වේ? නෑ ආරංචියක් තියෙනවා. මං කිව්වා මහත්තයාත් ඒක ආරංචිය පතුරවන්න. හරි හොඳයි. ඇයි දන්නවද? අපිට ගේට්ටුව වහලා තියන්න පුළුවන් කවුරුවත් කතා කරලා අහන්නේ නැහනේ. හාමුදුරනේ පන්සලට එන්න පුළුවන්ද කියලා. මොකද ඒගොල්ලෝ දන්නවා හාමුදුරන්ට හරි පන්සලේ හරි කොරෝනා. කවුද අහන්නේ? තවත් කතා කරලා දානගෙන ආපු කෙනෙකුට දඩ ගහලාද පන්සලේ? පොලිසියෙන්. එහෙම නැත්නම් පන්සලට ආපු කෙනෙකුට දඩ ගහලා ආරංචියක් තියෙන කටකතා. මම මේකට මම මුකුත් කියන්න යන්නේ නැහැ. මම ඔබට මං කිව්වනේ මම මේ කර්ම ගැන මේ දවස්වල පොඩ්ඩක් හොයනවායි කියලා. මං ඔබට කිව්වනේ පොතක් තියෙනවා කියලා මේ පොත ප්‍රචාරය කරන්න නෙමෙයි මම මේ හදන්නේ. මේ පොත මං සම්පූර්ණයෙන්ම කිව්වා මොකද මේ ගැනත් මේ දවස්වල මං අධ්‍යයනය කරන නිසා. මොකද මේකේ හුඟා දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න. මේක බෞද්ධයෙක් සම්බන්ධ එකක් නෙමෙයි. මේ තියෙන කර්මය ගැන ඊටාම හොඳට ලියවිච්ච පොතක්. මොකද සමහර වෙලාවට සමහර ඇත්තෝ මේ ආයි මම කතා මේ පොත ප්‍රචාරය කරනවා නෙවෙයි. මේකේ මේ ඉන්ටර්නෙට් එකෙන් හරි ඔබ අර මේක කියවන්න ඔය වල්පල් කියවනවට ඇදී මේ කියවන එක හරි වටිනවා. මේකේ ජීවන කිව්වීම් මේකේ තියෙන මේ කේසි කියන පුද්ගලෙක් ඇමරිකාවේ. තේන්නානේ? එතකොට මේකේ මම මේ කටකතා ගැන කියාගෙන එනකොට මේකේ තියෙන හොඳ තැනක් මට මේක අහු වුණා. මොකද්ද මේකේ තියෙනවා මෙන්න මෙහෙම. හොඳ අහන්න මම මේ කියන ටික වෘත්තියක් වශයෙන් විවේචනය කරන අය ලෝකයේ සිටින්නේ ඊටාම ටික දෙනයි. ඒ කියන්නේ වෘත්තියක් වශයෙන් විවේචනය කරනවා නම් බොහොම ටික දෙනයි ඉන්නේ. හරි? එහෙත් වෘත්තියක් වශයෙන් නැතුව
විවේචනය කරන අය අද මිහිපිට 200 කෝටි 50 ලක්ෂයක් පමණ ඇත. මේ සංගණනයේ 1950 දී. තේරෙනවද? මේ 200 කෝටි 50 ලක්ෂයේ 1950 අද මේ වෙන විට මේක 10 ගුණයක් විතර වෙලා ඇති. ඊළඟට කියනවා ජීවන වෘත්තියක් වශයෙන් නැතිව පළමුවෙන් කතා කරන්නට උගත්තන් සිට ඒ කියන්නේ පළවෙනියෙන්ම අපි අයන්න නැත්තම් අම්මා කියන්න පටන් ගත්ත තැන ඉඳලා මරණයෙන් දිව අගුළු වැටෙන තාක් හරිනේ මරණයෙන් දිව ගොළු වෙන තාක් මහත් උනන්දුවකින් මෙතරම් මිනිස් සංඛ්‍යාවක් නිරත වෙන වෙනත් කාර්යයක් නැතුවාට සැක නැත. ඒ රටේ මුදලින් වියදම් වෙන ව්‍යාපාරයක් නොවේ. ඒ කෑමටත් වැඩියෙන් සුලභ දෙයකි. ගේ ඇතුළතදී ගෙන් පිටදී යෙදිය හැකි විනෝද ව්‍යාපාරයකි විනෝදයක්. හරිනේ? අපි කෑම කනකොට බයිට් එකට විවේචනය ගන්නවා. බයිට් එකට පන්සල ගන්නවා. බයිට් එකට පුද්ගලෙක් ගන්නවා. ඒකයි මේ කියන්නේ. ඒ මුළු අවුරුද්ද පුරාම එහි නිරත වීමට දිව දෙකකට වඩා වැඩි උපකරණයක් අනවශ්‍යයි. ජීවිත කාලෙම මේකේ නිරත වෙන්නට අපට අවශ්‍ය කරන්නේ දිව දෙකයි. දෙතුන් දෙනෙකුට එක තැනකට එකතු වන්න දෙන්න. ඒ විවේචනයක් වෙනු ඇත. අන්න බලන්න. විවේචනයක් පටන් ගත්තා. ඊළඟට තව එකක් තියෙනවා. මිනිසුන් අපවිත්‍ර වන්නේ ඔහුගේ මුව තුලට යන දෙයින් නොව. මිනිස්සු අපවිත්‍ර වන්නේ මුව තුලට යන දෙයින් නොව ඔහුගේ මුවින් පිටවෙන දෙයිනි. ඔන්න ඕක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සුද්ධි අසුද්ධි පච්චත්තං න අඤ්ඤමඤ්ඤං විසෝති. අපි පිරිසුදු කරන්න අපි අපිරිසුදු කරන්න කවුරුවත් නෙමෙයි අපමයි. ඒ නිසා මතක තියාගන්න. විවේචනය කටකතා පතුරවන්නේ ආපහු ඔබට එනවා. කර්ම බූමරංග මතක තියාගන්න. ඇයි every action is recorded. මම ගිය සැරේත් මතක් කළා මේ සියල්ල අපේ හිතේ සටහන් වෙනවා. ඒවා කවදා හරි දවසක ඔබට ආපහු පෙරලා එනවා විපාක වශයෙන්. මේවා නිකන් සෙල්ලම් නෙවෙයි සෙල්ලමට ගන්න එපා. ඒ නිසා නිකමටවත් බොරු කතා කියන්න එපා. පව් තමන්ට අපිට නෙවෙයි තමන්ට. නිසා මේ කාලය තුල අපි ටිකක් ඔළුව පාවිච්චි කරලා වැඩ කරන්න කියන එක මං හැමෝටම ඉතාම කරුණාවෙන් මතක් කරනවා. ඊළඟට මං ගිය සැරේ මතක් කරපු කාරණේ පොඩ්ඩක් ආපහු වෙන්න ඕනේ. අර දෙමව්පියෝ ගැන කිව්වනේ. මේ කොහොමද මේ අම්මා තාත්තා එකට එකතු වෙන සංසාරගත එකක්ද කියලා ඒක මට පස්සෙත් ආපහු කතා කරන්න වෙනවා. ඒකටත් තියෙනවා මේ පොතේම තියෙන ඒකටත් උත්තරයක්. මම ඒකත් ඔබට මතක් කරන්න. එතකොට මේක මං කියනවට වැඩිය හොඳයිනේ. ඔබට ඕන මේ පොතේ කියවලා බලන්න. මේකේ තියෙනවා 222 වෙනි පිටේ මෙන්න මෙහෙම. උපදින සත්වයාට මාපියන් තෝරා ගැනීම සම්බන්ධයෙන් එක්තරා ප්‍රමාණයක නිදහසක් ඇත්තේ යන්න කේසි තොරතුරු වලින් බොහෝ දුරට ඔප්පු වෙයි. යට ෆුට්නෝට් එකක් තියෙනවා මේ තරමක් දුරට බුදු සමයෙන්ද අනුමත වන මතයකි. ඒ කියන්නේ අම්මා තාත්තා තෝරගන්න අයිතියක් තියෙනවා. තේරුණානේ? එතකොට මම ඉස්සෙල්ලා කියවනේ මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන දේ මෙන්න දැන් ඔප්පු වෙලා තියෙනවා. ඊළඟට මේ දරුවෝ ගැන තියෙනවා. දරුවෝ ගැන. මොකද්ද දරුවෝ ගැන තියෙන්නේ? මං කියවනේ අර අම්මා තාත්තා හොඳ සිතිවිලි අනුව එකතු වුණත් අතීත සංසාරයේ කරගත යම් අකුසලයක් විපාක එන්න පුළුවන්. යම් කුසලයක විපාකයක් එන්න පුළුවන්. එහෙම නැත්නම් අහඹ සිදුවීමක් වෙන්න පුළුවන්. ඒකට සමහර ඇත්තෝ මගෙන් ඇහුවා ඒක කොහොමද හඳුරන්නේ එහෙම වෙන්නේ? මෙන්න තියෙනවා ඒකට. කේසි කියවීම් වල කීප වතාවක්ම පැහැදිලි ලෙසම කියා ඇති තවත් සිතා ගන්නා කරුණක් නම් ගැබ් ගැනීමත් ආත්මයේ ඇතුළු වීමත් එකටම සිදු නොවන බවයි. හරිනේ? ගර්භණී මවරුන්ට තමාගේ සිතවිලි ගැන පරිස්සම් වන්නට මේ කියවීම් වලින් නිතර කියනු ලැබේ. මං කිව්වනේ අපි ලස්සන පින්තූරයක් ගහලා තිනවා. අර අම්මා තාත්තා එකට එකතු වෙන වෙලාව හොඳ සිතවිලි ඇති කරගන්න ඒක දරුවට බලපානවා කියන්නේ ඔන්න මේ බුදුහාමුදුරුවෝ කියපු දේවල් ඉස්සර. උන්වහන්සේ මොනම උපකරණයක්වත් පාවිච්චි කරන්නේ නැතුව සර්වඥතා ඥානය අවබෝධ කරගෙන දේශනා කරපු දේවල් මේ අද ඔප්පු කරලා තියෙනවා. ඊළඟට බලන්න මේකේ තියෙනවා ගර්භණී මව්වරුන්ට තමාගේ සිතවිලි ගැන පරිස්සම් වන්නට මේ කියවීම් වලින් නිතර කියු ලැබේ.
එසේ කියා ඇත්තේ එක්තරා ප්‍රමාණයකට සිටිවිලි වලින් පිළිසඳ ගන්න ආත්ම වර්ගයේ නිශ්චිත වන නිසා. මේ ආත්මය කියලා එයා කතා කරන්නේ මොකද? එයා කතෝලික මතක තියාගෙන මේ විඥානය. හරිනේ? නැත්තම් අර රූපේ. එතකොට මෙන්න මේක බලන්න. මේක හරි වටිනවා. මම මේක අපේ දයාබර දෙමව්පියන්ට බොහොම ආදරෙන් මේක මතක් කරන්නේ. මේ ටික අහලා ඉන්න මම මේ කියන ටික. ඔබ සංගීතයේ ප්‍රිය කලාකාමී දරුවෙකු කැමති වෙනවා නම් සංගීතය හා චිත්‍ර කලාව ගැනත් සෞන්දර්යය ගැනත් හිතන්න. මගේ කුසේ ඉන්න දරුවා සංගීත ප්‍රිය දරුවෙක් වෙන්න ඕනයි කියලා ඔබ හිතනවා නම් ඔබ සංගීතය ගැන හිතන්න, කලාව ගැන හිතන්න. ඔබ ඔහු වැඩියෙන් යාන්ත්‍රික වෙනවාට කැමතිද? යාන්ත්‍රික, ටෙක්නිකල්, ඉංජිනේර. එහෙම නැත්නම් වෙන මොකක් හරි එකක්. එබඳු දේ අතපත ගන්න. මේ කාටද කියන්නේ? අම්මට. මේ ප්‍රතිඵල නැතයි නොසිතන්න. හැම මාවක විසින්ම දත යුතු යමක් එහි ඇත. ගර්භණී කාලයේ ඇතිවන මානසික ආකල්පයේ ගැබට ඇතුළු වන ආත්මයේ ස්වභාවයට බෙහෙවින් සම්බන්ධය. ඔන්න බලන්න. මම එදා ඔය ටික කිව්වනේ ඔබට. මෙතනදී මම මොකද්ද දන්නවද අම්මලා තාත්තලාට කියන්නේ? දරුවන්ව ඉපදුනාට පස්සේ අපි සමහර වෙලාවට ඔබ මගේ පුතා වෛද්‍යවරයෙක් කරන්න, මගේ පුතා ඉංජිනේරුවෙක් කරන්න, මගේ පුතා ගගනගාමියෙක් කරන්න, අරවා කරන්න මේවා කරන්න කියලා ඔබ දරුවන්ට බල කරනවා. එපා. බල කරන්න එපා. අපි උපදිනකොට මේ ලෝකයේ ගේන ප්‍රමාණයක් තියෙනවා. We have our own capacity. ඒක කවුරුවත් දුන්න දෙයක් නෙමෙයි. ඒක දෛවයේ දායාදේ අපිට දීලා තියෙන්නේ. දැන් මෙතන මේ සුඩ කෝප්පයක් තියෙනවා. කෝප්පේ කැපැසිටි එකක් තියෙන. ඒකට දාන්න පුළුවන් ප්‍රමාණය. ඊට වැඩි දාන්න බෑ. අපි මේ ලෝකේ උපදිනකොට ගේන දෙයක් තියෙනවා. හැබැයි ඉරණම වෙනස් කරන්න පුළුවන් කියලා ඔබ කියයි. ඇත්ත මම එතන ඉන්නවා. නමුත් ඔබේ දරුවා ඔබ බලාපොරොත්තු වෙන දෙයට සුදුසු නැත්තම් ඔබ කොච්චර බලපෑම් කළත් අන්තිමට වෙන්නේ මොකද්ද? දරුවත් අහිමි වෙලා ඔබ වියදම් කරපු සියලු දේත් ඔබට අහිමි වෙන එක. එහෙම වෙච්ච අම්මලා තාත්තලා මේ ලෝකේ නැද්ද? මේ රටේ නැද්ද? අඬා වැළපෙන අම්මලා තාත්තලා අද නැද්ද? අනේ අපේ දරුවාට අපි බලපෑම් කළා. හිතේ යටින් හිතන්න, හදවතට තට්ටු කරලා එපා. බලපෑම් කරන්න එපා. ඇයි? එහෙම බලපෑම් කරන එක හරි වැරදි. එහෙම කරලා අපිට ප්‍රශ්නයක් ඇති කරගන්න, අපි ප්‍රශ්න ඇති කරගන්නේ මොකටද? ඉතින් ඒ නිසා අපි මේ පිළිබඳව හොඳට කල්පනා කරලා මෙයා කරන්න. කර්මය කියන එක හරියට දන්වලක් වගේ. දන්වලක්. දිග ප්‍රමාණයක් තියෙනවනේ. සතෙක් මෙතන ගැට ගැහුවොත් ඌ සියලුම දේ කරන්න පුළුවන් ඔය වර්ග ප්‍රමාණය ඇතුළත විතරයි. ඒ වගේ අපටත් තියෙනවා යම් කිසි භූමිකාවක් කරන්න. ඒ නිසා ඒ භූමිකාව ඇතුළත තුල අපි හැම දෙයක්ම කරන්න. මම මේ කියන්නේ අපිට ඒක අවධාරණය කරගෙන ඒක අභිභවය යන්න බෑ. අභිභවය යන්න බෑ. මම ඉස්සෙල්ලා කිව්වනේ capacity එකක්. We have our own capacity. We cannot exceed that. So we have to understand this law, that's universal law. ඉතින් ඕක තමයි තේරුම් ගන්න ඕනේ. අන්න ඒක තේරුම් අරගෙන අපි ජීවත් වෙනවා නම් අපිට මේට වඩා යහපත් සමාජයක ජීවත් වෙන්නට අපිට පුළුවන්කමක් තිබෙනවා. හොඳ කළොත් හොඳ, නරක කළොත් නරක, කල්යාණකාරී කල්යාණං, පාපකාරීච පාපකං. හොඳයි. ওই ටික මතක තියාගන්න. මතක තියාගෙන තව ගොඩක් දේවල් තව ඉදිරියට තියෙනවා කතා කරන්න. ජනක කර්මය ගැන අපි කතා කළා. උපස්තම්භක, උපපීඩක, උපඝාතක ඒවා ගැන අපි සාකච්ඡා කරන්න ඕනේ. ගරුක කම්ම, ආසන්න කම්ම, ආචින්න කම්ම, කටත්තා කම්ම ඒවා ගැන අපි කතා කරන්න ඕනේ. ditta dhamma වේදිනිය, උපපජ්ජ වේදිනිය, අපරාපරි වේදිනිය, අවශ්‍ය කම්ම අපි මේවා ගැන කතා කරන්න ඕනේ කියලා මං කිව්වා. මං කිව්වනේ ඔබට අවසාන භාගය අපි විවාහ ජීවිතය ගැන, පෞල් ජීවිතය ගැන කතා කරන්න ඕනයි කියලා. ඒ පෞල් ජීවිතය ගැන කතා කරනකොට හුඟක් දේවල් අපිට තියෙනවා කතා කරන්න. මොකද සමහර ඇත්තෝ කියනවානේ පොඩි පොඩි කේස් හාමුදුරුවනේ පෞල් ජීවිතේ.
පෞල් ජීවිතේ. ඉතින් දැන් මම මේක මතක් කරන්න. පෞල් දැන් මේකනේ ඔබ කතා කරන්නේ. මේ පෞල් ජීවිතය අවුල් කරගන්න බොහොම ලේසි. බලන්න ලේසි වෙන හැටි මේ දැක්ක දවුල් වෙච්ච හැටි. දැක්කනේ අවුල් වෙච්ච හැටි. ඒක ගැටලුව. හරි? බොහොම ඉක්මනට මේක අවුල් කරන්න දැන් දැක්කනේ අවුල් වෙච්ච හැටි. මේ බොහොම ඉක්මනට ඒක අවුල් කරගන්න පුළුවන්. ඉතින් බොහොම සතුටින් අපි මේ කතන්දරේ මේ විදිහට මතක් කරන අතරතුරේදී අපි මේ පිළිබඳව කතා කරනවා. කතා කරන්නේ මොනවද? යහපත් පෞල් ජීවිතයක් ඇති කරගන්න අපි මොනවද කරන්න ඕනේ කියලා. කොහොමද පෞල් ජීවිතේ පොඩි ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව ඒක යන යහපත් විවාහ ජීවිතයක් අපිට ගත කරන්නට අපිට කොයි විදිහේ පිටිවහලක්ද ලබා ගන්නට පුළුවන් කමක් තිබෙන්නේ කියලා. මට මෙතනදී පොඩි කාරණා කීපයක් ඔබට ඉදිරිපත් කරන්න ඕන මල්ලි. අර මේක අරගෙන. දැන් මෙතනදී මම කිව්වනේ මම මේ පොතත් හරියට උපයෝගී කරගන්නවයි කියලා. එතකොට මම ඔබට කිව්වනේ මේ අතීත සංසාරේ අපි මේ එනවා දිගින් දිගට කියලා. ඔබේ බිරිඳ හම්බෙලා ඇති කියලා. සමහර අයතු කියන්නේ කොහොමද හාමුදුරනේ ඒක වෙන්නේ කියලා මෙන්න මේ පොතේ. මේකේ තියෙන 229 වෙනි පිටේ මෙන්න මෙහෙම. කිසිම විවාහයක් අලුතෙන් පටන් ගන්නවක් නොව. ඒ බොහෝ කලකට පෙර ඇරඹුණු දිග කතාන්දරයක අතුරු කතාවකි. දෙපක්ෂයේ කිසියම් චක්‍රයකින් තවත් ජීවිතවලදීත් ඔවුනොට සම්බන්ධ වී ඇති බව කියවීම් වලින් දක්වනු ලැබේ. එතකොට බලන්න පැහැදිලිනේ ඔබට. ඒ කියන්නේ එක භවයන් වලදී අපි හම්බෙලා තියෙනවා. ඒක තමයි මේ තියෙන්නේ. පෞල් ජීවිතය ගැන ඔය කතා කරන දේ. එතකොට මෙතනදී අපිට මේ යහපත් පෞල් ජීවිතයක් ගත කරන කාරණේ පිළිබඳව මේ පහුගිය දවසක මට පොඩි මේ වීඩියෝ ක්ලිප් එකක් එවලා තිබ්බා. තේරෙනවද? ඒ වීඩියෝ ක්ලිප් එක මම පස්සේ ඒක සංස්කරණය කරනකොට අපේ නදුල මල්ලි ඒක ඔබට දාන්න සලස්සයි. හරි සංවේදී මේක. හරි සංවේදී. මේක මගේ මේ ජන්ම දුරකථනයට මම මේක වෙලා තිබ්බේ. මම මේක මේ කාලය මේකට ඇතුළත් කරගන්න ඕන නිසා මේක මම වාදනය කරනවා. පස්සේ මල්ලි ඒක එඩිට් කරලා හදයි. මෙන්න මේක ඒකේ තියෙන මේක මේ සින්දුව දැන් යන්නේ ඔබට සින්දුවක් විතරයි මේකේ. සැර යටින් අපි යන තුරා සංසාරේ අපි එකට යමු. සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමු. සැර යටින් අපි යන තුරා සංසාරේ අපි එකට යමු. සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමු. ජීවන මන් පෙත මලින් සැදී ගිය යුගයක නොව ඔබ හමුවේ කටුකොහලින් පිරි කලල් දියමා තනිව මියෙත්දිය හමුවේ. මින් මතු මං පෙත මලින් සදන්නෙමි ලතඋල් සෝගී නැසෙනසේ. එන්නෙමි පසුපස සංසාරේ උපදින තුරුමතු සංසාරේ. හරි මේක මේ ගීතය
මේකේ රූප රාම කීපයක් තියෙනවා. ඒක තමයි හරිම සංවේදී. ඒ රූප රාම ඔබ දැන් දකින්න ඇති. බලන්න ජීවිතේ. දැන් මම අහුවානේ පෞල් ජීවිතේ කොහොමද කියලා. පොඩි කේස් සාම්දුරුනේ. ඇයි මොනවා බෙදා ගන්නද? මොනවා නැතුවද? මට නිවාඩු දවල් දාන වන්දල වුණාට පස්සේ මම සාමාන්‍යයෙන් කරන වැඩක් තමයි මේ අන්තර්ජාලයේ උපයෝගී කරගෙන ලංකාවේ ප්‍රවෘත්ති බලන ප්‍රවෘත්ති පත්‍ර ටික. ඒක බලන ගමන් අර හිරු ගොසිප් කියලා එකක් තියෙනවනේ. ඕකත් බලන මොකද ඕකෙත් හුඟක් වැදගත් ප්‍රවෘත්ති තියෙනවා. අද මේ දෙවෙනිදා. ඒ කියන්නේ ඉරිදා. මේ අගෝස්තු මාසේ දෙවෙනිදා හිරු ගොසිප් එකේ තිබුණ ලස්සන මේ එකක් දාලා ප්‍රවෘත්තියක් දාලා. ඒකේ ප්‍රවෘත්තියේ තිබුණේ අපේ හමුදා සමාජිකයෙක් ගැන. යුද්ධයේදී අත් දෙකම නැහැ, ඇස් දෙකම නැහැ, එක කකුලක් නැහැ. හැබැයි මෙයාව බාරගත්ත පුද්ගලෙක් ඉන්නවා. ශ්‍රේයානිද කවුද කියලා නම තිබ්බේ? තරුණිය. මේ තරුණිය මේ හමුදා සෙබලා වවුනිය ආදිත් කොහෙද රාජකාරී කරනකොට හම්බෙච්ච ආදරයෙන් බැඳිලා ඊට පස්සේ මෙයා මේ ආබාධිත මෙයා මේ යුද්ධයේදී මේ අකරතැබ්බියට ගොදුරු වෙලා මෙයා බලන්න ගිහිල්ලා තියෙනවා. එතකොට ඇස් දෙක පේන්නේ නැහැ, අත් දෙක නැහැ, කකුලක් නැහැ. ගෙදර ආපු වෙලාවේදී කවුද? මේ සෙබලා, හමුදා සෙබලා. අර තරුණිය ඇවිල්ලා තියෙනවා අම්මත් එක්ක බලන්න. තමන්ගේ පරණ පෙම්වතා. ඔබ හිතනවද මොකද්ද කියලා? අම්මට කියලා තියෙන අම්මේ අම්මා යන්න ගෙදර. අම්මා යන්න ගෙදර. ඇයිදුවේ? මට කරන්න ලොකු වැඩක් තියෙනවා. මට කරන්න ලොකු වැඩක් තියෙනවා. මම මගේ ආදරයෙන් හදවතින් මම ආදරය කර පුද්ගලයා එදා අතපය හොඳට තියෙනකොට ශක්ති සම්පන්නව රූපේ තියෙනකොට ඒ ලස්සන රූපෙට මම ආදරය කළා නිල ඇඳුම තියෙද්දි. අම්මේ අදේ පුද්ගලයාට මගේ ආදරේ, මගේ දයාව, මගේ සෙනෙහස, මගේ අනුකම්පාව, මගේ සහාය ඕනේ. අම්මා යන්න. අත් දෙක නැහැ, ඇස් දෙක නැහැ, කකුල නැහැ. මේ ආබාධිත සිබිලාට ශක්තියක් වුණා ඒ දයාබර තරුණිය. ඔබට මොනව අඩුවෙන්ද? ඔබට මොනවද අඩු? ඒත් සෙනෙහස පෞල් ජීවිතය නැති අපි මේ ලෝකෙට මොනවද ගෙනාවේ? මේ ලෝකෙට මුකුත් ගෙනාවේ නැහැ. අපි මේ ලෝකේ යනකොට මොනවද ගෙනියන්නේ? මේ ලෝකේ යනකොට ගෙනියන දේකුත් නැහැ. මේ ඉන්න කාල පරාසය තුල අපි ඇයි මේ විරසක? සමහර වෙලාවට ආර්ථිකය හැමදේම සල්ලි නෙවෙයි. සල්ලි වලින් සතුට ගන්න බෑ. සතුට තියෙන හදවත තුල. සතුට තියෙන හදවත තුල. ඔබ බිරිඳක්. සමහර වෙලාවට ඔබ රැකියා නොකරන බිරිඳක් වෙන්න පුළුවන්. ඔබේ ස්වාමියා තමයි ඔබට අවශ්‍ය කරන සම්පත් අරගෙන නෙගෙදිට රැකියාව කළ දුක් මහන්සියල හම්බ කරලා. ඔබ කල්පනා කළයි. මාව කසාද බඳලා මේ ගෙනල්ලා අතපය බැඳලා මාව මේ දාලා මාව හිර කරලා තියෙන මොන පාප කර්මයක්ද මම මේ ගෙවන්නේ? මොන දුක්ඛිත ජීවිතයක්ද, මොන අසරණ ජීවිතයක්ද මම මේ ගෙවන්නේ? ඔබ හිතයි. නමුත් ඔබ හිතන් ඔබ ගෙදරට වෙලා ඒ ගත කරන ජීවිතේ ඔබ කියන ඒකාකාරී ජීවිතයක්. ඔබට පින්
ඔබ ඒක හිතුවේ නැහැ. ඔබ දයාබර බිරිඳක් නම්, ඔබ දයාබර බිරිඳක් නම්, ඔබ එක මොහොතකට හරි දවසකට හරි පැයකට හරි සතියකට හරි අවුරුද්දකට හරි ඔබේ ස්වාමියාට ඔබ ආදරය කළා නම්, ඔබ කරන්න ඕනේ රැකියාව ගැන හිතන එක නෙවෙයි. ඔබ මුදල් ගැන හිතන එක නෙවෙයි. මා මේ අත්පෑ බඳලා ගෙදෙට්ට දාලා තනි කරලා මේ ගිය ගමන ගැන නෙවෙයි. ස්වාමියාට ද්වේෂ කරන එක නෙවෙයි. ඔබට පුළුවන් ඒ ස්වාමියා වෙනුවෙන් ලොකු කැපවීමක් කරන්න. ඔබේ ගුණ ධර්මත් දියුණු කරගෙන. මොනවද කරන්නේ? ඔබ හිතන්න පුළුවන් මේ මොන කර්මයක්ද මම මේ ගෙවන්නේ ගෙදෙට්ට වෙලා ඉඳගෙන තනි පංගලෙ නෑ. ගෙදර ලස්සනට තියාගන්න. පිරිසුදු තියාගන්න. ඉන්න ගමන් සින්දුවක් අහන්න හිත සංසුන් කරගන්න. ස්වාමියා එනකොට ගේ ලස්සනයි පිරිසුදු තියෙනවා. කැම ටික වෙලා තියෙනවා. ඇඳුම් පැළඳුම් ටික පිළිවෙලට තියෙනවා. හැම දෙයක්ම පිළිවෙලයි ලස්සනයි. ස්වාමියා මහන්සියලා ගෙදර ඉන්නේ ඔළුව බරයි, වෙහෙසයි, පීඩාවයි. අර ගෙදෙට්ට ඉන්නේ සැනසීම හොයාගෙන. ගෙදර දොර අරිනකොට පේනවා පිරිසුදුයි ලස්සනට තියෙනවා. බිරිඳ තේ කෝප්පය අරන් එනවා ස්තුතියි. පින් නෙවෙයිද? පින් නෙවෙයිද? ස්වාමියා එනකොට ඇඳට වෙලා මේ කර්මෙට මාව හෙළුවේ මේ මිනිහටත් මේව පරිසම් දෙන්න ඕනේ කියලා ද්වේෂ කර ඔබ ඉන්නවට වඩා ඔබේ ජීවිතේ පරිවර්තනයක් ඇති කරගන්න ඔබට බැරිද? මේවා ගැන ඔබ හිතන්න. මේවා ගැන හිතන්න. අපි දෙන්නගෙන් එක්කෙනෙක් කවුරු හරි සැක්‍රිෆයිස් කරන්න ඕන. නැත්තම් විවාහ ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. අවසාන භාගය. මේ ලෝකේ පෞල් ජීවිතයක් පිළිබඳව ආදරය පිළිබඳ උත්තරීතර සංකේතය පිළිබඳව පණිවිඩය අපට දුන්නේ වෙන කවුරුවත් නෙවෙයි. අපේ මහා බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ. ඔබ බුදු සිරිත කියවලා තියෙනවනේ. බුදු සිරිත කියවලා තියෙනවා. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ බුද්ධ ජීවිතය ගැන ලස්සනට ඔබ හිතන්න. ඔබේ හිත පෙළෙන හැම වෙලාවකදීම ඒ ගැන හිතන්න. ඔබ බිරිඳක්. ඒ බිරිඳක් හැටියට ඔබ කටයුතු කරන වෙලාවේදී ඔබ ඒ ගැන හිතන්න. මං තව පොඩි කාරණයක් ඔබට මතක් කරන්න ඕනේ. අපි කිව්වනේ මේ සංසාරේ අපි ඕනෝන් හම්බෙන්න පුළුවන් කියලා. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේශනා පාඩේ මම මේ ඔබට මතක් කරන්නේ. මේක තියෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ නකුල සමජීවී සූත්‍රය. මේ ත්‍රිපිටක පොත. මේකේ තියෙනවා මෙන්න මෙහෙම. ආකංකේයුං චේ භික්ඛවේ උභෝ ඥානපතයෝ දිත්තේ චේව ධම්මේ අඤ්ඤමඤ්ඤං පස්සිතුං අபிසම්පරායංච අඤ්ඤමඤ්ඤං පස්සිතුං උභෝච අසු සමසද්දා සමසීලා සමචාගා සමපඤ්ඤා තේ දිත්තේව චේව ධම්මේ අඤ්ඤමඤ්ඤං පස්සන්ති අபிසම්පරායංච අඤ්ඤමඤ්ඤං පස්සන්ති. මේ කියන්නේ මොකද්ද? නකුල මාතාව නකුල පිතා බුදුහාමුදුර ළඟට ගිහිල්ලා ඒ දෙන්නා පිළිබඳව කතා කරනවා. මම මේ තැනැත්තිව බොහොම ලාබාල වයසේ බුදුහාමුදුරනි විවාහ කරගත් එදා මෙදා තුල අපි සන්තෝෂයෙන් ආදරයෙන් සෙනෙහසින් ජීවත් වෙනවා. අපි කවදාවත් වැරදි සිතුවිලි ඇති කරගෙන නැහැ. ඒ නිසා මම බලාපොරොත්තු වෙන මුන්දා සංසාරෙත් මගේම බිරිඳ වේවා කියලා. නකුල පිතා නකුල මාතාවත් ඒ කතන්දරේ මිගෝ. අන්න එතනදී බුදුහාමුදුර දේශනා කරන්නේ ඔබ මේ සංසාරේ නැවත මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ ටික පුරුදු කරන්න. සමසද්දා සමසීලා සමචාගා සමපඤ්ඤා. බුදුහාමුදුර පැහැදිලි කරනවා. අද ඔබ බලාපොරොත්තු වෙනවද අනාගත භවයේදී මගේ බිරිඳ වේවා කියලා?
ඔබගේ අනේ හාමුදුරුවනේ කීයක් හරි දෙන්නම් අරගෙන යනවා මම තව ගාණක් දෙනවායි කියලා. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. අර අතීත සංසාරේ අපි බැඳීම අපේ බැඳීම මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ මේ සම්බන්ධතාවය පිළිබඳව මම ඔබට මතක් කරන්නේ. මොකද්ද මතක් කරන්නේ? මං කිව්වා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ පිළිබඳව ඔබ හිතන්න. ඒ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ පසුපස්සේ සිද්ධාර්ථ ඒ නාමයේ පසුපස්සේ ආපු බිරිඳක් හිටියා. ඒ කවුරුවත් නෙමෙයි මේ ලෝකේ පහළ වෙච්ච උත්තරීතර කාන්තාව. ඒ තමයි යසෝදරාව. යසෝදරාව බලන්න මේ රූපේ දිහා. මම මේ පොඩි මලක් අතර ගත්තේ ඇයි? මගේ ඇඟිල්ල සුදුසු නැතුව ඇති මේ දෙපා ස්පර්ශ කරන්න. මම මේ මලන් ස්පර්ශ කරන්නේ ඒකයි. මේ බුදු සිරිපා. මේ බලන්න මේ කාන්තාව දිහා. මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම වනිතා රත්නය. අවුරුදු 14 දී විවාහ ප්‍රාප්ත වෙලා දරුවා ලැබිච්ච පළවෙනි දවසේ අතහැරලා දාලා ගියේ. මිනිස්සු බයිනවනේ. අවුරුදු 7ක් දරුවා මේ ලෝකයට බිහි කළාට පස්සේ අතහැරලා ගියේ. අවුරුදු 7කට පස්සේ තමන්ගේ දයාබර ස්වාමියා බුද්ධත්වය අවබෝධ කරගෙන කිඹුල්වත් රාජධානියට වැඩලා ගිහි කළ තමන්ගේ දයාබර බිරිඳ හොයාගෙන මාලිගාවට වැඩම කළ වෙලාවේ මාලිගාවට ඇතුල් වෙලා යසෝදරාව කිව්වේ මොකද්ද? මම මගේ ස්වාමිය වෙනුවෙන් අදත් මගේ සිතුවිලි මගේ ජීවිතේ කැප කරමින් සිටු බව සත්‍ය නම් එතුමා මාව හොයාගෙන වඩීවි. බුදුහාමුදුරුවෝ වැඩියා. මේ දෙපා සිමින්නේ ශ්‍රේෂ්ඨ කාන්තාව වනිතාව. ඔබත් වනිතාවක් නේ. මේ බලන්න මූණ දිහා. මේ කිමිද හඬනවා. ඇයි මේ? දීපංකර පාදමූලේ ඔබට මතකයි සුමේද තාපසය ඉර්ධියෙන් වඩින වෙලාවේ මහා විශාල පිරිසක් මොනවද කරනවා දැකලා එතෙන්ට බැහැලා මොනවද කරන්නේ? අපි දීපංකර බුදුරජාණන් වහන්සේ අපේ ගමට වඩිනවා මේ පාර සකස් කරනවා. බුදු කෙනෙක්. මටත් පොඩ්ඩක් ඉඩ දෙන්න. මඩ වගුරක් තිබ්බා. මඩ වගුර සකස් කරන්න සුමේද තාපසයාට බාර දුන්නේ වැඩ ඉවර කරගන්න හම්බුනේ නෑ. බුදුහාමුදුරුවෝ වඩිනවා. එතුමා සේතුවක්සේ ඒ දන්සේ දිගා වෙලා මගේ ශරීරය උඩින් වඩින්න බුදු සිරිපා මඩින් තවර ගන්න නැතුව දීපංකර තථාගතයන් වහන්සේ එතනට වැඩලා මේ අභිහිත පුරුෂයා කවුද? ජීවිත පරිත්‍යාග කරන. හිත යටින් ප්‍රාර්ථනා කළා ඔබ වහන්සේ වගේ කවදා හෝ අත්මතු භවයක මට ලෞතර බුදු පදවිය ලැබේවා. ඉතින් ප්‍රාර්ථනා කරගෙන මේ ඉන්නේ. අතෙන්ට ඇවිල්ලා බුදුහාමුදුරන් වහන්සේ දීපංකර බුදුහාමුදුරුවෝ මේ අභිහිත පුරුෂයා ජීවිත පරිත්‍යාග කරු පුරුෂයා ගැන කතා කරනවා. මේ පුද්ගලයා මතු භවයේ ගෞතම නම් බුද්ධත්වයට පත් වෙනවායි. නියත විවරණේ දුන්න උතන හිටියා තරුණියක්. ඒ තරුණිය අතේ තිබුණා නිල් මහනෙල් මිටවල් 8ක්, මල් මිටවල් 8ක්. ඒ ගිනාවේ දීපංකර බුදුහාමුදුරන්ට පූජා කරන්න. අනාගතේ ගෞතම බුදු වෙනවායේ කියලා නියත විවරණ දෙනකොටම අර තරුණියගේ හිතේ පුංචි ගැස්ම. අත තිබිච්ච මල් මිට දෙකට බෙදුවා.
මල් මිටවල් 5ක්. මේ මල් මිටවල් 5 දීපංකර බුදුරජාණන් වහන්සේ මේ තාපසයා වෙනුවෙන් මම පූජා කරනවා. කාටද? බුදුහාමුදුරන්ට ඒක පූජා කළා අර තාපසයා වෙනුවෙන්. මල් මිටවල් 3ක් තිබුණා. ඒ මල් මිට 3 දීපංකර බුදුහාමුදුරන්ගේ පාදමූලයේ පූජා කළා. තථාගතයන් වහන්සේ මේ මල් මිට 3 මම පූජා කරන්නේ මං වෙනුවෙන්. මෙතුමා අනාගතේ ලෝතර බුදු පදවියේ ලබන අවස්ථාවේ මට එතුමාගේ බිරිඳ වෙන්නට වරම් ලැබේවා ප්‍රාර්ථනා කරපු ශ්‍රේෂ්ඨ කාන්තා රත්නේ මේ. අතීත සංසාරේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාමුල ඉඳගෙන මේ එන ගමන මේ බලන්න පස්චිම භවයේ හම්බෙච්ච හැටි මතක් වෙන්න නැද්ද? අතීත සංසාරේ ඒ පාරමී ධර්ම පුරාගෙන ආපු හැටි මේ මතක් වෙලානේ මේ හඬන්නේ. දාලා ගිය ශෝකෙට නෙවෙයි. දාලා ගිය ශෝකෙට නෙවෙයි. මේ අත බලන්න. හොඳට මේකට හිත යොමු කරන්න. හිත යොමු කරලා මේ ටික හොඳට අහන්න. මම ඔබට අහන්න සලස්වනවා යම් කිසි දෙයක්. මේ ටික හොඳට අහලා ඔබ මේක දිහා බලාගෙන ඉන්න ඇස් ටික හොඳට බලාගෙන මනසේ මවා ගන්න මොකද්ද මේ කියලා. එතකොට ඔබට යම් කිසි සිතුවමක් මවා ගන්න පුළුවන්. අතරතුරදී මේකට සවන් දෙන්න. ඇස් දෙක පියාගෙන සවන් දෙන්න.
ඇහුවනේ ශ්‍රේෂ්ඨ වනිතා රත්නයගේ උත්තරීතර ප්‍රාර්ථනාව. දරුවෙක් මේ ලෝකෙට බිහි කරපු වෙලාවේ මාලිගාවේ තනි කරලා අසරණ සත්‍යයා පිළිබඳව අනුකම්පාවෙන් අභිනිෂ්ක්‍රමණය කරපු තමන්ගේ ස්වාමියා පිළිබඳව මේක මම අන්තර්ජාලයෙන් උපටාගත් එකක්. මම මතක් කරන්න ඕනේ ඒ රචනයේ කටුගස්තොට සිරි ධම්මහාමුදුරුවෝ කියලා ලියලා තිබුණා. මම උන්වහන්සේට මගේ ප්‍රණාමය. සංගීත නිර්මාණයේ අධ්‍යක්ෂණයේ පමුදිත මානේ ළඟ ගායනයේ නිපුණිහංසිකා ධර්මදාස කියලා ඒක සටහන් කරලා තිබුණේ. මම මේක මතක් කරන්නේ එයන්ට ගෞරවයක් හැටියට. ඔබ හිතන්න බලන්න මම මේ රූපය මගේ කාමරේ මං ගහලා තියාගෙන ඉන්නේ. අන්තර්ජාලයට යන්න. ගිහලා මේ රූපය අරගන්න. ඔබේ කාමරේ ගහලා තියාගන්න. මේ කවි ටිකට ඔබ සවන් දෙන්න. මේක තව කවි විනාඩි 15ක විතර කවි ටිකක් තියෙනවා. බලන්න මේකේ තියෙන සුන්දර ඇසල සඳ බබලන අහස මත පිම්බර දිනක මම අම්මා කෙනෙක් වුණ ඇසල පොයේ අනිද්දට. අම්මා කෙනෙක් වුණා යසෝදරාව. පෙම්බර මගේ පනලද බඳ සමදී ඔබ වෙන් වී ගියේ ලෝතුරු බව සොයන්නට. මම අම්මා කෙනෙක් වෙච්ච දවසේ ඔබ ගියා ලෝතුරු পদවිය හොයාගෙන. මම ඔබට ද්වේෂ කළේ නෑ බුදුහා සමුදිනේ. සෞසත ඊතර කරවන්නට සංසාරෙන් දීපංකර මුනිදුගේ බුදු කරුණාවෙන් මතකද හිමියනේ විවරණ ලැබුවාරේ එදිනද සමුදිනේ හිටිය ඔබ ගාවෙන්. දීපංකර පාදමූලයේ දක්වා අපේ අතීත ගමන අපේ සටහන් වෙච්ච ගමන රෙකෝඩ් වෙච්ච ගමන අපි ආවා. මතකද ඔබ වහන්සේට මේ අහනෝමි මේ අත බලන්න ගෞරවයෙන් මේ අතින් මේ බුදු සිරිපා ස්පර්ශ කරන්නට ඕනකම තිබුණත් ඈට එදා මේ සිරිපා පා සිද්ධාර්ථ කුමාර කාලේ ඕන තරම් අතින් ස්පර්ශ කරන්නට ඇති ආදරෙන් සෙනෙහසින් ප්‍රේමයෙන් අධිම ස්පර්ශ කරන්නට මට වරම් නැහැ. ඇයි? ලෝතුරා බුදු පදවියටපත් වෙලා ඒ නික්ලේශී හදවතට ක්ලේශ බරිත මගේ හිතෙන් මම කොහොමද මේ පිරිසුදු බුදු සිරිපා ස්පර්ශ කරන්නේ? මේ බලන්න ඇඟිලි ටික මේ බලන්න අඬා මේ ස්පර්ශ කරන්නට බය. ශ්‍රේෂ්ඨ කාන්තාව ආදරේ සෙනෙහසේ මේවා තමයි අපි ඉගෙන ගන්න ඕනේ. ඊළඟට බලන්න දන්නා නමුත් හැර යන බව යම් දිනක සමුදිනේ මන් දැනගෙන හිටියා ඔබ වහන්සේ කවදා හරි මාව අතහැරලා යනවයි කියලා. බුදු වෙන්න. නැහැ නවතන්නේ ඔබ යන මග කිසි විටක පිසදා කඳුළු මදහස නගමින් නිබෙද බල බල හිඳෙමි බුදු වියන තුරු මද. මම නවත්තන්න ගියේ නෑ. මම නවත්තන්න ගියේ නෑ. සම්බුදු සිරිත දැන් චිත්‍රපටයකට නගලා තියෙනවා. යසෝදරාව සෑම රාත්‍රියකම බලාපොරොත්තුවෙන් හිටිය තමන්ගේ ස්වාමියා සිද්ධාර්ථ කවදා හරි තමන් අතහැරලා නිදි වර්ජිතව බලන් ඉන්නවලු. නිදි වර්ජිතව මෙතුමා යයි මාව අතහැරලා දාලා. එදා දරුවා බිහි වෙච්ච දවසේ නිදි වර්ජිතව බලන් හිටියා.
යසෝදරාවට ඇහෙනවා සිද්ධාර්ථ කුමාරයා එනවා. එතුමේගේ කාමරේ ළඟට. මම ඇහැරලා එතුමා ගමන නවත්තයි දෝ බයෙන් දරුවා තුරුල් කරගෙන දැස් පියාගෙන මිතුමිය තමන්ගේ ස්වාමියාට ධෛර්යය දෙනවා යන්න හිමියනි බුදු පදවියට. දුක වේදනාව තුරුල් කරගෙන මම සිටින්නම් ඔබ කවදා හරි බුදු පදවිය ලබාගෙන එනතුරු සුසිනිදු කසී සලු හැරදා මෙම අද හනසලු දරනවා සමිඳුණු මැදුර මැද ඔබ විඳිනා දුකින් මට හිමි සැප කිමද කය මැදුරේ නමුදු හිත ළඟ හිත ඔබ ළඟ අද ඒ ශ්‍රේෂ්ඨ කාන්තාවගේ ප්‍රාර්ථනාව මොකටද මට කසීසලු මම ඒවා අතහැරලා හනසලු පිරිවරාගෙන මැදුර මැදාද මේ බිම සයනය කරනවා ඔබට නැති සැප මොකටද සමිඳුනි මට ශ්‍රේෂ්ඨ ආදරේ අද ඔබ ගැටෙනවා විරසක වෙලා මොනවා බෙදා ගන්නද මොනවා නැතුවටද ගිහිගේ අතරලා ගියාට නෙවෙයි හිතන්ට මාතෘකාව හිතන්ට යමක් පෞල් ජීවිතය අවුල් කරගන්න එපා දරුවන් අනාථ කරන්න එපා දරුවන්ට පියෙක් ඕනි දරුවන්ට මවක් ඕනි ඔබ දෙපළගේ ආදරයේ සංකේතයේ දරුවෝ මේ ටික හොඳට හිතලා ඔබේ ජීවිතය සකස් කරගන්න ඔබ අධිෂ්ඨාන කරගන්න අපි ඊළඟ සාකච්ඡාවේදී හමු වෙනතුරු මේ ටික හොඳට මතක තියාගෙන මදා කරගත්තු දෙයක් කියලා හිතන්නේ නැතුව කරගත්ත දේ හොඳයි කියලා හිතාගෙන ඔබේ ජීවිතේ සකස් කරගන්න ඔබ අධිෂ්ඨාන කරගන්න ඒ සඳහා ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි මේ උපදෝගත් ආ සියලු පුණ්‍ය ශක්තිය මටත් මගේ දයාබර ජන්මාන්තරගත දෙමාපියන් ගුරුවර දෙමාපියන්ට ඔබ හැම දෙනා නමින් මේ පරිලෝකීය සියලු දෙනාට දිව්‍යයන්ටත් උතුම් ධර්ම අවබෝධය පිණිස හේතු වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු